නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග දැහැමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසිත් සම්බුදු සිතක අසිරිය උතුම් වැඩසටහන සිදු කිරීම සඳහා පින්වත්නි අනුග්‍රහය දරන්නේ ඔක්කම්පිටිය ගල්ටැම් මණ්ඩිය 17 හන්දිය යන ලිපිනේ පදිංචි පින්වත් ඒ.ඩී.එම්. මල්කාන්ති පින්වත් මහත්මිය සහ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරමින් දෙව්මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ යහපත අයහපත පිළිබඳ අවබෝධය උපද්දල දෙන්නට, ඒ වගේම පින පව පිළිබඳ අවබෝධය ඒ හිත්වල ඇති කරලා දෙන්නට, කුසල් අකුසල් පිළිබඳ අවබෝධය හිත්වල ඇති කරලා දෙන්නට, ඒ වගේම යහපත අයහපත පිළිබඳව පුරුදු කළ යුතු දේවල් පුරුදු නොකළ යුතු දේවල් පිළිබඳව කුමන දේ පුරුදු කළොත්ද බොහෝ කල අයහපත පිණිස පවතින්නේ, කුමන දේ පුරුදු කළොත්ද බොහෝ යහපත පිණිස පවතින්නේ කියන කාරණේ දෙව්මිනිස් ලෝකයාට දායාද කරලා, ඒ දායාදයෙන් කරන්නේ පින්වත්නි ප්‍රඥා දායාදයක්. ප්‍රඥාව දායාද කළොත් දෙව්මිනිස් ලෝකයාට සසර පුරා හරි ආශ්චර්යයි පින්වත්නි. ප්‍රඥාවේ හිමිකරුවෙක් වෙන්නට, අනුග්‍රහ ලබන්නට ඔබට මේ රැස් කරන පින අනුග්‍රහ කරනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ සර්වඥ නිතින් පින්වත්නි දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරයිද ඒ ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවයි කියනවා. ඒ නිසා මේ අපිට කල්ප ගානකට පින්වත්නි හරි ආශ්චර්යයි පින්වත්නි, අපට මේ සසරේ මිතුවක්කල් මේ මොහොත වෙනකම් අප මේ සසරේ ඉන්නේ පින්වත්නි ප්‍රඥාලාභී දියුණු කරගන්න බැරි වෙච්ච නිසා. අපි ඕන තරම් සසරේ පින්වත්නි දන් දීලා තියෙනවා. අපි ඕන තරම් මේ සසරේ එනකොට කය වචනේ දමනය කරලා තියෙනවා. අපි ඕන තරම් මේ සසරේ එනකොට ලාමක හිතේ අකුසල් දුරු කරන්න මහන්සි අරගෙන මේ අකුසල යටපත් කළ සමාධි ගොඩ නගලා තියෙනවා. නමුත් මේ මහා ගුණ සම්පatti ටිකට එකතු කරගන්න බැරි වුණා පින්වත්නි සත්පුරුෂ භව කියන කාරණේ. ඒ නිසා අපි වෙනසලා ගියපු ප්‍රමාණ මේ සසරේ අනන්තයි කියලා නිම කරන්න බෑ පින්වත්නි. එතකොට මේ ගුණ සම්පatti වලට ප්‍රඥාව එකතු වුණත් මදි පින්වත්නි. සද්ධාව එකතු වුණත් මදි, සත්පුරුෂ භව එකතු වුණත් මදි පින්වත්නි. ඒත් සසරේ යනකොට අපට වර්ධින අවස්ථා එන්න පුළුවන්. දැන් බලන්න මේ සසර එනකොට අපි සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ සසර එනකොට වැරදිච්ච අවස්ථා තිබෙනවා. ඒ වගේම ආනන්දයන් වහන්සේට මේ එනකොට මේ සසර එනකොට වැරදිච්ච අවස්ථා තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේට මේ සසර එනකොට වැරදිච්ච අවස්ථා තියෙනවා. ඒ සත්පුරුෂ බව නැතුව නෙමෙයි පින්වත්නි. සත්පුරුෂ බව තිබ්බා. නැතුනේ කුමක්ද? ප්‍රඥාලාභය. හොඳ නරක, යහපත අයහපත, පින පව, කුසල් අකුසල් කියන දේවල් පිළිබඳ තමන් තුළම ඇතිවෙච්ච අවබෝධයක් තිබුණේ නැහැ පින්වත්නි. අන්නේ අවබෝධයේ නැතිකම පින්වත්නි ඒ සියලු ගුණ නසන්නට හේතුවක් බවට පත් වුණා. හරි ආශ්චර්යයි. අපගේ මහබෝසතාණන් වහන්සේ සසරේ ටික ටික ඒ ජීවිතවලට එකතු වෙනකොට, ඒ ජීවිතවල ප්‍රඥාලාභේ ටික ටික උපදිනකොටම
ඒ වරදවා ගත්තු අවස්ථා නැතිලා යනවා. ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර ශ්‍රාවකයන් බවට පත් වෙන සාරිපුත්තයන් වහන්සේ. බහුශ්‍රృత බවින් ඇසූ දේ ඉක්මනින්ම දරා ගැනීමේ හැකියාව අතිශයින් අග්‍ර ශ්‍රාවකයෙක් තමයි ආනන්ද මුනිඳු කියලා කියන්නේ. දැන් බලන්න කේමා මහෝත්තමාවිය කියලා කියන්නේ රහත් ත්‍රිණය කියලා කියන්නේ ප්‍රඥාවෙන් අග්‍රේසර වෙන්නා මහෝත්තමාවිය. ගුණ සම්පatti තිබුණා. සත්පුරුෂ ගුණ තිබුණා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන කැමැත්තක් තිබුණේ. ප්‍රඥාව වඩ වඩා ආපු ශ්‍රාවකයා. ඊළඟ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්න ආපු මහෝත්තමාවියෝ. ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිමත් එක්කමයි ඒ වැරදි නිවැරදි කරලා ආයේ සසරට නොවැටෙන උදාර ජීවිතයක් පින්වත්නි හදාගන්න නිෂ්ඨාවට පත් වෙන්න පින්වත්නි. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ මේ ප්‍රඥාලාභයට කියනවා පින්වත්නි මනාකොට දුක්ෂය කරවන ප්‍රඥාව කියලා. මේ ප්‍රඥාවට කොහොමද කියන්නේ? මනාකොට දුක්ෂය කරවන ප්‍රඥාව. එන මේ බුද්ධ ශාසනයක් තුල පමණයි මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව උදා කරගන්න භාග්‍ය තියෙන්නේ. එහෙනම් මේ මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව උපදින්නේ පින්වත්නි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වදාළ පිරිසිදු නිමල දහම කිසිම අයුරකින් අපිරිසිදු නැතුව අපට නිර්මලවම ආන්න භාග්‍ය උදා වුණොත් ඒ වගේ මේ ධර්මය අපට නොවනේ විමසන්න භාග්‍ය උදා වුණොත් මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව උපදිනවා සත්‍යයි පින්වත්. ඒ නිසා ඔබ මේ දෙව් මිනිස් ලෝකයට දායාද කරන්නේ මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව උපදින දහමයි මේ දායාද කරන්නේ. ඉතින් මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව උපදින දහමක් දායාද කරලා සසරට වැටෙනකොට මනාකොට දුක්ෂය කරන ප්‍රඥාවක් උපදින ස්වාක්කාත සන්දිට්ඨික දහමම ශ්‍රවණය කරන්නට ලබන්නට ඔබ භාග්‍යවන්ත කරවන්නේ ඔබ අද මේ රැස් කරන උදාර පින විසින් පින්වත්නි. ඉතින් ඒ නිසා ඒ උදාර දහම් කරුණ ගැන ධර්ම ප්‍රචාරී ධර්ම දේශනාවට අනුග්‍රහ කරන එකේ පින්කමේ තියෙන තමන්ට ලැබුණු උදාර අවස්ථාව ගැන සිහි කර කර ඒ උදාර පුණ්‍ය සම්පත්තිය ගැන සිහි කර කර පින්වත්නි ගත කරමින් අද මම ඔබටත් මේ මොහොතේ කටයුතු කරන්නේ අපි කතා කරමින් හිටිය සර්වඥයන් වහන්සේගේ පින්වත්නි දසබල ඥානයක් වන කුමද්දී සබ්බත්ගාමිනින් පටිපදං යථා භූතං පජානාති. සියලු ප්‍රතිපදා ඒ තැන්වලට පමුණුවන සියලු ප්‍රතිපදා. එක ප්‍රතිපදාවක් නෙමෙයි පින්වත්. ඒ තැන්වලට පමුණුවන සියලු ප්‍රතිපදාවන් පිළිබඳවම හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේට. ඒ සියලු දේ පිළිබඳව ਸਰව සම්පූර්ණ ස්වයම්බෝ ඥානෙ මෙතිවෙච්ච අවබෝධයක් බවට පිහිටලා සර්වඥ සිතේ පවතිනවා පින්වත්නි. ඉතින් අදත් ඒ වගේ ප්‍රතිපදාවක් ගැනයි සර්වඥ සිතින් අවබෝධ කරලා දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ උදාර ප්‍රතිපදාවක් විස්තර කරලා දෙන සුන්දර දේශනාවක් අද ඔබ ශ්‍රවණය කරන්න පින්වත්නි. මේ දේශනාවේ නම පින්වත්නි පඨම කත සූත්‍රය. කත කියලා කියන්නේ පින්වත්නි මේ සාරනවා කියන අදහස. එතකොට ဒုတိ ය කත සූත්‍රය මේ පඨම කත සූත්‍රය ඔබට මීට පෙර පින්වත්නි කියලා දුන්නා. එතකොට මේක ဒုတိ ය කත සූත්‍රය. මොනවද අපේ ජීවිතේ සාරලා දාන්න පුළුවන්කම තියෙන පින්වත්නි. අපි මේ දේශනාවෙම තීරුම් ගනිමු චතුහි භික්කවේ මිච්ඡා පටිපජ්ජමානෝ. මේ කියන කරුණු හතර ඉදිරියේදී වැරදි විදියට පිළිපැද්දොත් පින්වත්නි ඒ වැරදි විදියට පිළිපදින බාලයා අව්‍යක්ත කෙනා අසත්පුරුෂ කෙනා කතං කියන්නේ සාරනවා කියන තමන්ගේ ගුණ සම්පatti. මොනවද නැති කරගන්න පින්වත් ගුණ සම්පatti සාරලා දානවා. උපහතං
උපාතන් කියන්නේ පින්වත් වනස ගන්නවා කියන අදහස. මොනවද වනස ගන්නෙ? තමන්ගේ ජීවිතය තුළ තියෙන මහා පුණ්‍ය සම්පatti වනස ගන්නවා. පුණ්‍ය සම්පatti හාරලා දානවා. අත්තානම් පරිහරති සාවජ්ජෝච හෝති. ඒ විතරක් නෙවෙයි දොස් සහිත ජීවිතයක් පරිහරණය කරන්න සිද්ධ වෙනවා කියනවා. ඒ විතරක් නෙමෙයි කියනවා සානු අජ්ජෝ විඤ්ඤූණං බුද්ධිමතුන්ගේ ගැරහීමට පාත්‍ර වෙන ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා කියනවා පින්වත්නි. එහෙනම් බලන්න මේ කරුණු හතරක් ගැන වැරදි විදියට කටයුතු කරන්න අපි කයින් වැරදි විදියට කයින් කටයුතු කරනකොට මේ හතර දෙනා ඉදිරියේදී මේ හතර දෙනා ඉදිරියේදී වැරදි වචන පාවිච්චි කරනකොට මේ හතර දෙනා ඉදිරියේදී වැරදි මානසික දේවල් සිතුවිලි හිතන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අපේ පුණ්‍ය සම්පත්තියේ වනසනවා. අපේ කුසල සම්පatti වෙනසි යනවා. අපේ ශ්‍රද්ධා විරිය සති සමාධි කියන ගුණ සම්පatti වෙනසෙනවා. අපේ කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂා කියන ගුණ සම්පatti වෙනසිලා යනවා. අපේ ප්‍රඥා ලෝකය මොකද වෙන්නේ? වෙනසිලා යනවා පින්වත්නි. ප්‍රඥා ලෝකය වෙනසෙනවා. ලොකුම අනතුර. ඒ නිසා අපි මොන ගුණ සම්පatti දියුණු කරන්න මහන්සි ගත්තත් මේ කියන හතර දෙනා ඉදිරියේදී අපි මේ වැරදි විදියට කටයුතු කළොත් පින්වත්නි සමහරට අපි ගුණ සම්පatti දියුණු කරන්න මහන්සි ගන්නවා. සීල සම්පatti දියුණු කරනවා, දන් දෙනවා, සමහර විට බණ අහන්න උත්සාහ කරනවා. නමුත් මේ මොනව කළත් තමන්ගේ ජීවිතේ ප්‍රඥා සමහරට උපදින ප්‍රමාදයි. කුමක්ද හේතුව? මේ හතර දෙනාගෙන වරදවා පිළිපැදලා අපි. පුදුම හානියක් අපේ ජීවිතේට කරන්න පින්වත් මේකේ. මේ හතර දෙනා ඉදිරියේ අපේ ජීවිතේ කයින් වචනින් මනසින් රාගයේ මුල්ලිලා, ද්වේෂයේ මුල්ලිලා, මෝහයේ මුල්ලිලා අපි කටයුතු කරලා තියෙනවා සමහර විට. කටයුතු කරන්න කල්පනා කරමින් ඉන්නවා සමහර විට. ඒ පුණ්‍ය සම්පatti ඕගාල පිරිහිලා යනවා පින්වත්නි. ගුණ සම්පatti වේගින් පිරිහිලා යනවා පින්වත්නි. සමහරට අපිට සත්පුරුෂ ඇසුර ලැබෙනවා. ලැබුණට පින්වත් අපේ හිත පහදින්න නැතුව යනවා. සද්ධර්මයේ ලැබෙනවා විශ්වාසයක් ඇති වෙන්නේ සමහර විට. ගුණ සම්පatti දියුණු කරගන්න දාන ආදී පින්කම් කරගෙන අවස්ථා සැලසෙන හිත දෙන්නේ සමහර විට. කල්යාණ මිත්‍රය මුණ ගැසන අනිත් අය උත්සාහ කරනවා. Tamanට හිත දෙන්නේ සමහර විට. ඒක සිද්ධ වෙන්නේ කොහොමද එක්කද පින්වත්නි? සමහර පවකින් අපි වහගෙන ඉන්නේ. දුෂ්ප්‍රඥ භවයෙන් වහගෙන ඉන්නේ. මොනවාරි අගුණයකින් සමහරට එතෙන්ට කිට්ටු වෙන්න හිතෙන්නේ අපිට ඒ තැන්වලට. ඒතර ඒ අවාසනාවන්ත ඉරණමටපත් වෙන්නේ පින්වත්නි. මෙන්න මේ හතර දෙනා කෙරෙහි වැරදි විදියට කටයුතු කරනකොට කුමක්ද? මාතරී භික්කවේ මිච්ඡා පටිපජ්ජමානෝ බාලෝ අව්‍යත්තෝ අසත්පුරුෂෝ කතං උපහතං අත්තානම් පරිහරති. සාවජ්ජෝච හෝති සානුවජ්ජෝ විඤ්ඤූණං බහුඤ්ඤං අපුඤ්ඤං පසවති. පින්වත් මහන්නේ තමන්ගේ මාතාව මාතෘනාමී තමන්ගේ මව ගැන වැරදි විදියට කටයුතු කරන බාලයාට වැරදි විදියට කටයුතු කරන අව්‍යක්ත කෙනාට වැරදි විදියට කටයුතු කරන අසත්පුරුෂ කෙනාට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ තියෙන ගුණ සම්පatti ඒ මොහොතේ ඉඳන් මොකද වෙන්නේ? ගැලවි යනවා කියනවා. වෙනසි යනවා කියනවා. වැරදි ජීවිතයක් පරිහරණය කරනවා කියනවා දැන්. මොන ජීවිතයක්ද පරිහරණය කරන්නේ? වැරදි ජීවිතයක් පරිහරණය කරනවා කියනවා. ඒ විතරක් නෙමෙයි බුද්ධිවතුන්ගේ නිന്ദා ලබන, ගැරහිලි ලබන, දොස් ලබන ප්‍රතිපදාවක් තුල ඔහු නියලී ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියනවා. බහුඤ්ඤ අපුඤ්ඤම් පසව. බොහෝ පව් තමන්ගේ ජීවිතේ ගලන්න පටන් ගන්නවා. හරි පුදුමයි පින්වත්නි. මාතෘත්වය පීතෘත්වය ගැන මේ විශේෂ චරිත දෙකක් කියලා යම් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැත්නම් ඒ කරුණම ඇති නිරේ යන්න පින්වත්. ඒක සුළුපටු කාරණාවක් නෙමෙයි පින්වත්නි. ඒක හොඳට මතක තියාගන්න. අම්මයි තාත්තයි කියන්නේ විශේෂ දෙන්නෙක් කියලා තමන්ගේ හිත පිළිගන්නේ නැත්තම් ඒකම ඇති තමන් නිරේට ගෙනියන්න. ඒකම ඇති පින්වත්නි
පෙරේත ලෝකෙට ගෙනියන්නේ. කුමක් නිසාද? මොකද මේ බුදුරජාණන් වහන්සේ දෙමව්පියෝ දෙන්න බ්‍රහ්මයාට සමාන කරනවා. බ්‍රහ්මයා කියන කෙනා මොකද වෙන්නේ? සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තයි. බ්‍රහ්මයා කියන කෙනා සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තයි. ඒ කියන්නේ පින්වත්නි කරුණාවෙන් යුක්තයි, මුදිතාවෙන් යුක්තයි, උපේක්ෂාවෙන් යුක්තයි, මුදිතාවෙන් යුක්තයි. එතකොට බලන්න දරුවන්ගේ ඕන ප්‍රශ්නයක් ඉදිරියේදී දෙමව්පියන්ගේ හිත පොඩි මොහොතකින් මොකද වුණු වෙලා යනවා. කාරුණික හිතක් ඇති වෙනවා. ඕනම ප්‍රශ්නයක් ඉදිරියේදී සමහරට පොඩ්ඩක් කැළඹිලා තියෙනකම් පොඩ්ඩක් තියෙන්න පුළුවනි. ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙ යාගෙන මෛත්‍රී මිත්‍ර බවට එනවා. සමහරට ඔබේ යාළුවන්ට ඒ ගුණේ නැහැ. ඔබේ හිතවතාට ඒ ගුණේ නැහැ. ඔබේ සැමියට බිරිඳට සමහරට ඒ ගුණේ නොතිබෙන්න පුළුවන් ඔබ කෙරෙහි. නමුත් ඔබේ මවට ඒ ගුණේ තියෙනවා පින්වත්නි. දුරින් හිටියත් Taman දිහා නොබැලුවත් පින්වත්නි ගුණේ තියෙන කෙනෙක් හරි ආශ්චර්යයි. මම පියා කියලා කියන්නේ. තමන්ගේ ඕන දෙයක් ඉදිරියේදී තමන් හරි දෙයක් කළත් වැරදි දෙයක් කළත් හරි පුදුමයි. දෙමව්පියෝ අනුකම්පා කරන දරුවන්ට. හරි ඉක්මනින්ම ආයි මිත්‍ර බවට එන්න උත්සාහ කරනවා. හරි ඉක්මනින්ම හිත උණු වෙලා යනවා. රවාගෙන ජීවිත කාලෙම ඉන්න චරිත නෙමෙයි පින්වත් දෙමව්පියෝ කියලා කියන්නේ. පොඩි ප්‍රශ්නයක් වෙච්ච කිව්ව ගමන් හිත උණු වෙලා බඩපපු හූස් කාලේ යනවා දෙමව්පියන් පින්වත්. හරි ආශ්චර්යයි ඒක. හිතා ගන්න බෑ ඒක. බ්‍රහ්මයෝ වගේ. පූර්ව ආචාර්යවරු අපිට බැරිම කාලේ නැගිටින හදපු නැගිටින්න දෙන්නේ අපිට වැටිලා මොනවා හරි වෙයි කියලා සුදුසු වෙලාවෙ නැගිටවලා අපේ අතපය ඇද කුඩ තියෙනව නම් හදලා අපේ ඇඟ පුරා අසුචි ගාගෙන ඉන්නව නම් තවරගෙන ඉන්නව සෝදලා ඒ දේවල් වලට අපි පත් නොවන විදිහට නැවත අපිට මතකද පුංචි කාලේ ඇඟිල්ල දික් කර සමහර විට මල මුත්‍ර දාලා අතින් පයින් තලනකොට දෙමව්පිය ඇඟිල්ල දික් කර අපිට ඒක කරන්න එපා කියලා පොළඹවනවා. වැරදි කෙනෙක් ඇසුරු කරනවනම් වැරදි දෙයක් ඇසුරු කරනවනම් සමහරට හැමතිස්සෙම ඒව කියලා දෙන්න මහන්සි ගන්නවා. පූර්ව ආචාර්යවරු පින්වත්නි. හරි ආශ්චර්යයි. ඒ නිසා මේ දෙමව්පියෝ කියන දෙන්න මව කියන කෙනා ගැන වැරදි හැඟීම් ඇති කරගන්න එපා දරුවනි. වැරදි හැඟීම් ඇති කරගන්න එපා මොහොතකවත්. වැරදි හැඟීම් ඇති කරගෙන මවට ඔරවන්න එපා. පියාට ඔරවන්න එපා. මවට ඔරවනකොට තමන්ගේ පියාට ඔරවනකොට තමන්ගේ හිතවල තියෙන මහා පුණ්‍ය ගංගාවක් වෙනසිලා යනවා තමන්ට පේන්නේ. ඒ වෙනසීමමයි තමන්ගේ ඉතු ජීවිතේ සෞභාග්‍ය සම්පන්න වෙන බාධා කරන්නේ පින්වත් දරුවනි පින්වත්නි. ඉතින් ඒ නිසා ඒක සුළුපටු නෑ. හැමතිස්සෙම මවගේ පියාගේ හිත අපට යම් ප්‍රමාණය අපි හිතමු ගොඩාක් වැරදි දෙමව්පියන්ට තියෙනවා කියලා. තමන්ට ලං වෙන්න බැරුණොත් අඩු ගානේ වෛර නොකර ඉන්න දරුවනි. කවදාවත් වෛර කරන්න එපා. කවදාවත් අඩුපාඩු කතා කරන්න එපා දෙමව්පියන්ගේ. ඒ දේවල් ගැන තමන් පුංචි කාලේ තමන් මල මුත්‍ර ගොඩේ වැඩලා ඉඳි එකපාරක් දෙපාරක් අවුරුදු 5ක් 6ක් කල්පනා කරලා බලන්න ඔබට කෙනෙක් බාර දුන්නොත් එහෙම මල මුත්‍ර ගොඩේ වැටලා ඉන්නකොට අවුරුදු 5ක් 6ක් මෙයා බලා ගන්න කියලා ඔබට පුළුවන් ද බලන්න. නමුත් මේ කැපකිරීම ඔබේ මව කළා. ඒ කැපකිරීම ඔබේ පියා කළා. ඒතර කල්පනා කරලා බලන්න හදිසියෙන් කවුරු කෙනෙක් ඔබට ගෙනත් දුන්නොත් එහෙම මේ ළමයා අවුරුදු 20කින් මම ගෙනියනවා. එතකන් කන්න දෙන්න කිව්වොත් එහෙම ඔබට පුළුවන් ද බලන්න? උගන්නන්න කිව්වොත් එහෙම පුළුවන් ද බලන්න හිත නැමෙනවද කියලා? ඇයි බැරි වෙන්නේ? මෙයා අවුරුදු 20කින් යනෝනේ අපේ ගාවේ. කියන හැක් සංඥාව එනකොටම අර ඔක්කොම අඩාල වෙලා යනවා. හිත නැමෙන්නේ නැහැ. නමුත් පින්වත්නි දන්නවා තමන්ගේ මව දන්නවා තමන්ගේ පියා දන්නවා මගේ පුතා අවුරුදු 20ක් 25ක් යනකොට වෙන කෙනෙකුත් එක්ක මේ ජීවත් වෙනවා කියලා දැනත් පින්වත්නි මල මුත්‍රාත ගන්නවා. දැනත් කවනවා. දැනත් නහවනවා. දැනත් ගයක් හදනවා පින්වත් දුක් විඳගෙන පුළුවන් ආකාරයෙන්. ඒ පුළුවන් උපරිමයෙන් කරන්න පින්වත්නි. ඒ නිසා මේ අද යුගයේ මේ තාක්ෂණය මුල් කරගෙන ඔරවන්න එපා දෙමව්පියන්ට. ඉඩම් මදාල යන මහ පොළොව නිසා දෙමව්පියන්ට රවන්න එපා. නින්දා කරන්න එපා. අපහාස කරන්න එපා. පව් කරගන්න එපා. තමන්ට ඒ රැස්සෙන පව ගෙවල අවසන් කරගන්න බැරි වෙයි දරුවනි. තමන්ට කවදා හරි දවසක තමන් මවක් වෙච්ච දවසට තමන්ට තමන් පියෙක් වෙච්ච දවසට දරුවෝ 4-5ක් ගෙදර ඉන්නකොට
ඒ අයට යුතුයකම් ඉටු කරන්න යද්දි Tamanට ඒ ටික තේරෙනකොට Taman බොහෝ පව් පුරවගෙන ඉවරයි සමහර විට. ඉදාට දරුවනේ පින්වත්නි සමහරට ආපස්ස හැරෙන්න බැරි වෙන විදිහ දෙයක් නම් කරගන්න එපා. මව මරණ පියා මරණ චිත්තය උපදින්න දෙන්න එපා. අඩු ගානේ Tamanට තේරෙන දවස වෙනකොට දුරින් ඉන්න ගොඩාක් අඩුපාඩු තියෙනවනේ යම් ප්‍රමාණික දුරින් ඉඳගෙන විටින් විට හරි හොයලා බලන්න පින්වත්නි. ඒකට Tamanට තේරෙන දවසට Tamanගේ හිත සංසිඳලා තියෙයි. Tamanගේ හිත සංසිඳි දවසට Tamanගේ ගෙදරට ගෙනල්ලා හොඳට කන්න Tamanට පුළුවන් ආකාරයෙන් වියලා පියලා කන්න දීලා තවත් ලස්සන උපකාරයක් තුන ගෙදරම සමාඩ සිල් ගන්න දීලා ළඟට කන්න බොන්න දීලා බණ ටිකක් අහන්න හරිගස්සලා විහාරස්ථානයකට එක්කරන් ගිහින් චෛත්‍යයක් බෝධියක් වදින්න හරිගස්සලා ඒ ණය ටික ටික හරි ගෙවා ගන්නට ණය නම් ගෙවලා අවසන් කරන්න බෑ ලේසි. ගෙවන්න පුළුවන් ක්‍රමයක් බුදුනෙතින් දකිනවා. මව තෙරුවන් සරණ පිහිටවන්න කියනවා. සීල සම්පත්තියේ පිහිටවන්න කියනවා. දෙමව්පියෝ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය ඇති කරන විදිහට ධර්ම ශ්‍රවණයට උපකාර කරන්න කියනවා. එච්චර දෙයක් කළොත් නම් යම් ප්‍රමාණයකට ණයින් ඔහුට නිදහස් වීමේ වාග්ය තියෙනවා පින්වත්නි. ඒ නිසා සතුටු වෙන්න තමන්ට මේ වගේ බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නොසිටින්න මෙවන් අභාග්‍ය සම්පන්න ජීවිතයකට අපි ඇදලා දාන පරිසරයක් තුල අපි මේ ඉන්නේ පින්වත්නි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නමස්කාර වේවා පින්වත්නි ආශ්චර්යයි. අපට මේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දසබල ඥානයන්ගෙන් පිහිටා මේ සිංහනාද කළ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්වත්නි මේ පරම සත්‍ය ඇහිද්දී අපේ සිත් තුළ ඒ ප්‍රඥාලාභ ඉපදුනොත් අපි මව කෙරෙහි අපි පියා කෙරෙහි අපට යහපත් ගුණ සම්පන්න සිතිවිලි ඇති කරගන්න. වරදවා ඇති වෙන සිතිවිලි පාලනය කරගන්න. විශේෂයෙන් වෛරී සිතිවිලි දුරු කරන්න. ඉඩම් කඩන් නිසා, ගෙවල් දොරවල් නිසා, යාන වාහන නිසා, මිල මුදල් නිසා, Tamanට සැලකෙන මේ වර්තමානයේ ලැබෙන සැලකිලිවල යම් අඩුපාඩුකම් නිසා. මොකද අපි සාමාන්‍ය දෙමව්පියෝ මිමි මනින්න පින්වත්නි වර්තමානයේ ලැබෙන සැලකිලි අඩුකම් නිසානේ. සමහරට කල්පනා කරලා බලන්න ඔබ පොඩි කාලේ ඔබේ පවුලේ 5 දෙනෙක් හිටියට දැන් මේ 5 දෙනාට විෂමයුරින් ධනය බෙදුනාට ඔය 5 දෙනාගේම එකම විදියට මල මුත්‍රාත ගෑවා. 5 දෙනාටම එකම විදියේ නෑවුවා. 5 දෙනාටම එකම විදියට කන්න බොන්න දුන්නා. 5 දෙනාට මේ වයස එකම විදියට ඇඳුම් පැළඳුම් දීලා තියෙනවා. ඒ නිසා පින්වත්නි හරි පරිස්සමින් කටයුතු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා කවුද? පිතරී භික්කවේ මිච්ඡා පටිපජ්ජමානෝ. තමන්ගේ පියාණන් ගැන වැරදි විදියට පිළිපදින්න එපා කිව්වා. වැරදි විදියට පිළිපදින බාලයා එයාට බාලයා කියන වචනේ සර්වඥයන් වහන්සේ දේශනා කරනවා. වැරදි විදියට පිළිපදින අව්‍යක්තයා වැරදි විදියට පිළිපදින අසත් පුරුෂ ගති තියෙන කෙනා තමන්ගේ කෙල්මේ ගුණ සම්පatti පුණ්‍ය සම්පatti ජීවිතය තුලින් හාරලා දානවා කියනවා. දැන් බලන්න මහ පොළොවේ තියෙන දේක් හාරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? ආයි වැඩෙන්නේ නැහැ නේ ලේසි. වෙන තැනක හිටෙව්වත් කාලයක් යනවා යථා තත්ත්වයටපත් වෙන්න. ඔබ දැකලා සමහර විට. සමහර ගස් කොළන් හාරලා ගිහින් තැන් වල හිටවනවා. ඒ වහප පණ දාලා මේ ප්‍රകൃති මට්ටමට ගන්න කොච්චර කාල යනවද? එහෙනම් අපි කාලයක් වැරදි විදියට පිළිපැදලා අපි වාසය කරනකොට පින්වත්නි ඒතර අපේ ගුණ සම්පත්තියයි ප්‍රകൃති මට්ටමට ගන්න කාලයක් යනවා පින්වත්නි. එච්චර භයානකයි. එච්චර භයානකයි. ඊළඟට කියනවා තමන්ගේ ජීවිතේ වැරදි විදියට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියනවා. බුද්ධිමත් අයගේ ගැරහීමට නින්දාවට පාත්‍ර වෙනවා කියනවා. බොහෝ පව් උපදව ගන්නවා කියනවා. කවුරු ගැන වරදවා පිළිපද්දොත්ද? තමන්ගේ පියාණන් ගැන වරදවා පිළිපැද්දොත් පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ මනුස්ස හිත රැකගන්න. අපි උපදිද්දී අපිට ඒ වගේ හිතක් තිබිච්ච නිසා අපි යම් ප්‍රමාණයකට මේ මනුස්ස ලෝකෙට එන්න අනුග්‍රහයක් කළේ අපිට. ඒ හිත
මහ පොළොව නිසා නැති කරගන්න එපා. ඒ හිත ගොඩනැගිලි නිසා නැති කරගන්න එපා. ඒ හිත සල්ලි නිසා නැති කරගන්න එපා. ඒ හිත තමන්ට ලැබෙන සත්කාර සම්මාන නිසා ඒ හිත කෙලෙස ගන්න එපා. ඒ වගේ අඩු වැඩිකම් නිසා කෙලෙස ගන්න එපා. කෙලෙස ගත්තොත් තමන්ටයි. අඩු ගානේ තමන්ට ලං වෙන්න බැරි වුණත් හිත කෙලෙස ගන්න තු ඉන්න මහන්සි ගන්න. පුළුවන් වෙලාවට ගිහිල්ලා හරි අඩු ගානේ සමහරවිට මේ පරිසරයේ සමහර දෙමව්පියන්ගේ යම් අඩුපාඩුකම් ඇති පින්වත් මම නෑ කියන්නේ. නමුත් එහිම අඩුපාඩුකම් තිබුණත් අපිට තාත්තා තමයි මරන්න ආවා කියලා. මරන්න ආපු නිසා තාත්තා තමයි මැරුවා කියලා ඒත් පින්වත් කල්පයකට නිරේ යන එක නැති වෙන්නේ. කල්පයකට නිරේ යනවා. ඒවට මේ කර්මයේ විසින් එක්ස්කියුස් නෑ පින්වත්. එහෙන් අපි කල්පනා කරන්නේ අපි මරන්න එන මොහොත ගැන විතරයිනේ පින්වත්නි. නමුත් අපි පුංචි කාලේ අපිට කොහොමද සැලකුවේ කොහොමද කටයුතු කළේ කියලා අපිට සිහි වෙන්නේ නැහැ නේද? ඒක සිහි කල්පනාවක් තියෙන නුවණක් තියෙන කෙනෙකුට කරගන්න පුළුවන් දෙයක් නේ. ඒව සිහි කල්පනාව උපදින්න නැති නිසායි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ඇසිය යුත්තේ සිහි කරගත යුත්තේ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් දේශනා කළා බලන්න දැන් මේ කවුද අජාසත් කුමාරයා පින්වත්නි. බලන්න මේ අසත්පුරුෂ ඇසුරෙන් වෙන හානිය. ඒතකොට මේ විනය පිටකේ පින්වත්නි චුල්ලවග්ග පාළියේ තියෙනවා සංඝ බේදක් කන්දකේ කියන කොටසේ මුලින්ම මේ අජාසත් කුමාරයා දේවදත්ත විසින් හිත පහදව ගන්නවා පින්වත්. ඔබට මේ ඉරණ මත් වෙන්න පුළුවන් මම ඒකයි මම ඔබට මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. දේවදත්තට 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන්. 이르දි ප්‍රාතිහාරයෙන් තමයි පින්වත්නි එතකොට මේ අජාසත් තරුණ දරුවා මේ පහදව ගන්නේ. පහදවල බයක් ඇති කරනවා. ඉස්සෙල්ලම කරන්නේ කොහොමද? පහදවල බයක් උපද්දනවා. බයක් උපද්දලා ඊළඟට කොහොමද කරන්නේ? ඒ මුල් කරගෙන මෙයාට නම්ම ගන්නවා. නම්මගෙන ඊට පස්සේ මොකද කරන්නේ? එයාට ගිහින් කියන්නේ මෙන්න මේ ක්‍රමයට. ඔබ තාත්තා මරලා රජ වෙන්න මම බුදුරජාණන් වහන්සේ මරලා බුදු වෙන්නම් කියනවා. ඒ නිසා මේ මෙච්චර දීර්ඝ ආයුෂ නැහැ මේ කාලේ. ඒ නිසා ඔහොම ප්‍රමාදේ විඳලා හරියන්නේ නැහැ. කවද රජකම ලැබෙයිද නැහැ. වයසට ගිහින් සමහර රජකම ලැබෙන්න පුළුවන්. ඒ නිසා තාත්තා මරන්න කිව්වා. අනේ මේ තරුණ දරුවා කිනිස්සක් තමන්ගේ කලවේ බැඳගෙන යනවා තාත්තා ඉන්න තැනට. බයින් එතකොට යන්නේ. යනකොට මේ ඇමතිවරු දැකලා අහනවා පාට චෙක් කරනවා අරගෙන බලනකොට මේ කකුලේ කිනිස්සක් බැඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඇමතිවරු පිරිසක් කල්පනා කරනවා එහෙනම් දේවදත්තත් මරන්න ඕන. ඊට පස්සේ අහන කුමක් නිසාද යන්නේ තාත්තා මරන්න කියනවා. කවුද අහන්න කිව්වේ? දේවදත්ත කියනවා. ඊට පස්සේ කියනවා මේ එහෙනම් දේවදත්තත් මරන්න ඕන, අජාසත්තත් මරන්න ඕන, භික්ෂුණු මරන්න ඕන කියලා ඒක ඇමතිවරු පිරිසක් තීරණය කරනවා. ඊට පස්සේ වෙනවා පින්වත්නි තව ඇමතිවරු පිරිසක් තීරණය කරනවා භික්ෂුන් වහන්සේලා මේකට වක් කියන්න ඕනේ දේවදත්තයි කුමාරයා මරන්න ඕන කියලා. තව ඇමති පිරිසක් තීරණය කරනවා හරි පුදුමයි. නෑ නෑ අපි තීරණ ගන්න යන්න ඕනේ රජතුමාට විස්තරය කියමු රජතුමා සුදුසු තීරණයක් ගනී කියලා. හරි පුදුමයි. ඒකට ඒ තුන් පිරිස එදා ඉඳලා තියෙනවා. අදත් ඔය වගේ කට්ටිය ඉන්නවා පින්වත්නි. එක එක තීරණ වලට එනවා පටු සිටි. ඕනම කෙනෙක්ගේ හිතේ ස්වභාවය. ඒක ප්‍රශ්නයක් වුණාට පස්සේ. රජතුමා විස්තර අහන කොහොමද මේලා තීරණ ගත්තේ කියලා මේ අයුරින් කියනවා. භික්ෂූනුත් මරන්න ඕන, දේවදත්තත් මරන්න ඕන, කුමාරයාත් මරන්න ඕන කියලා තීරණය කරා නම් ඒ සියලු ඇමතිවරු පහ කරන සේවය. කුමක් නිසාද? ඒ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියලා තිබුණා සංඝයාගේ අනුමැතිය අරගෙන රජගහනුවර ගිහින් කියන දේවදත්ත ඉස්සර එක විදියක් දැන් තවත් විදියක් දැන් කරන කියන දේවල් වලට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සංඝයා වග කියන්නේ නැත. ඒක දේවදත්තම බාරගත යුතුයි කියලා ප්‍රකාශයක් කරන්න කියනවා. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත්. එතකොට මේ රජතුමා මේක සිහිපත් කළ දෙනවා. තථාගතයන් වහන්සේ මෙහිම කරුණා සිහිපත් කරවලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රාවකයෝ වක් කියන්න ඕනේ නැහැ කියන මේකට. ඊට පස්සේ පින්වත්නි මේකට දේවදත්තයි කුමාරයාම අරන්න ඕන කියලා තීරණය කරා නම් ඒ කට්ටිය සේවි මේ ඉහළ තනතුරු වල හිටපු කට්ටිය පහළ තනතුරට ගන්නවා කියන පින්වත්නි. හරි පුදුමයි. රජතුමාගේ නුවණ සත්පුරුෂකම. ඊට පස්සේ රජතුමා ඕන තීරණයක් ගනි අපි රජතුමාට මේ පණිවිඩය සිහිපත් කරමු කියපු කට්ටිය 15ම හිටපු කට්ටිය ඉහළට ගත්තා කියලා කියනවා පින්වත්. බලන්න රජතුමාගේ නුවණ පින්වත්නි. රජ කෙනෙක් වෙලා අද ඒකනේ ජනවසබ නමින් දෙවියෙක් වෙලා චාතුරු මහරජගේ තාමත් ඉන්නවා පින්වත්නි. මේ බණ පදත් සමහර විට අහනවා ඇති. ඉතින් පින්වත්නි ඊට පස්සේ මොකද වුනේ?
අජාසත් කුමාරයා රජකම දුන්න පින්වත්නි. දැන් බලන්න මෙතෙන්ට මුල්ුණේ කවුද? අසත්පුරුෂ ඇසුර පින්වත්. ඒ නිසා මේ අසත්පුරුෂ ඇසුරින් පින්වත්නි පුදුම විනාශයක් කරනවා. ජීවිතයේ අවමංගල්‍යයක් කරනවා. රජකම දුන්නට පස්සේ පින්වත්නි දේවදත්ත කියනවා මේ ඊට පස්සේ දේවදත්ත කියන කුමරුනි දැන් ওই රජකම දුන්නට ආයෝ ගන්න පුළුවනි. ඒ නිසා තාත්තා මරන්න කිව්ව හිරගිය දාලා. මෙයා ඒ විදිහට පිළිපැන්නා. මෙයා කියනවා දේවදත්ත කියන මට බුදුරජාණන් වහන්සේ මරණ පුරුෂයෝ ටිකක් දෙන්න කිව්වා. දුන්න පින්වත්නි. දැන් බලන්න තමන්ගේ ಗುಣ සෑරි සෑරි යන හැටි. ಗುಣ වෙනසි වෙනසි යන හැටි රාජ්‍යයට තියෙන ආසාව නිසා. තාම ලඟුන්නේ අනන්ත විපාප කර්මද. දැන් ටික ටික ලඟ වෙනවා. හරි පුදුම මේ පවෙන් යට වෙනකොට පින්වත්නි මට හිතා ගන්න බෑ. දැන් බලන්න අඟුලිමාල අර දහසක් මිනිස්සු මරමරා ඒ බුදුනෙතට ඒත් පේනවා. නමුත් බලන අජාසත් තාම බුදුනෙතට පේන්නේ. පුදුම දෙයක් ඒක. ඒක කියන්නේ මේ එනම් කුමක් නිසාද? තමන් වරදවා ගත්තේ තමන්ගේ පියාණන්. වරදවා ගත්තේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නය. දැන් දේවදත්තනේ විශ්වාස කළේ. සත්පුරුෂය විශ්වාස කළේ නේ අසත්පුරුෂය විශ්වාස කළා. විශ්වාස කළද්දී බලන්න මේ විශ්වාසයේ පවා තමන්ගේ පින වහනවා. මං හිතන්නේ බුදුනෙතට නොපෙනෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන් සමහර විට. එතෙන් දහසකටත් වඩා මිනිස්සු මරපු අඟුලිමාල බුදුනෙතට පෙරුණා. පිහිට වුණා. අජාසත් කුමාරයා තාම බුදුනෙතට යමු වුණේ. දැන් ඩිංගෙන් ඩිංග පියවරෙන් පියවරට ගුණ නැසි නැසි යනවා. පියවරෙන් පියවර තමන්ගේ ගුණ හානි කරගන්න වනසා ගනිමින් යනවා. පියාට හරි විටින් විට විවිධ අයුරින් මේ විවිධ වද දෙනවා. අර පැත්තෙන් දේවදත්ත ඉල්ලන දේ දෙනවා. භාග්‍යතුන් වහන්සේ විනාශ කරන අදහසින්. කොහොමද රැස් කරගන්න පව? කොහොමද ජීවිතේ වෙනස යන විදිය පින්වත්නි? ඒ නිසා මේ හානිය කරගන්න එපා. තමන්ගේ පින වහන සත්පුරුෂ ඇසුරට එන්න හිතෙන්නේ පවෙන් වහනකොට ජීවිතේ. සද්ධර්මය අහන්න හිතෙන්නේ පවෙන් ඩිංග වහනකොට. කොච්චර සත්පුරුෂය මුණ ගැහුණත් කිට්ටු වෙන්නේම අසත්පුරුෂයෙකුට. කොච්චර නිමල දහම ඇහුණත් කිට්ටු වෙන්නේම අධර්මයට. අද මේ ස්වභාවය හරියට පේන තියෙනවා ලංකාවේ පවා. කොච්චර නිමල දහම ඇහුණත් කොච්චර සත්පුරුෂ ඇසුර ඔබට ලැබුණත් ඔබේ සමහර අයගේ හිත ආස කරන්නේම අසත්පුරුෂ ඇසුරට. තමන්ගේ හිත ආස කරන්නේම අසත් ධර්මයට. තමන්ගේ හිත ආස කරන්නේම අසත්පුරුෂ දේවල් වලට. පවෙන් යට වෙද්දි තමන් වෙනසි යනවා පින්වත්නි. සමහර බුදුරජාණන් වහන්සේ දැනගෙනත් සමහර විට නිහඬව හිටියත් දන්නේ නැහැ පින්වත්නි. මෙයා ගොඩ ගන්න බැරි බව දැනගෙන. සමහර දේවල් තියෙන හරි පුදුමයි. දැන් ඔය දේවදත්තගේ මේ සිදුවීම මිලිඳු රාජ මහරහතන් මේ මිලිඳු රාජ රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගේ දැක්කේ නැද්ද කියලා. දැක්ක කියනවා. ඉතින් ඇයි අහනවා ඉක්මනට පිළිමක් නොකලේ? ඇයි පැවිදි කරගත්තේ කියලා අහනවා. පැවිදි නොවි සිටියා නම් සමහර විට ඌට වඩා විශාල හානියක් කරගන්නවා කියනවා. පැවිදි නොවි හිටියා නම් සමහරලාට එයාට රජකමක් ලැබෙන්න පුදුමනා. සමහරට මේ රාජ්‍යත්වයේ පිහිටලා රාජ්‍ය බලය පාවිච්චි කරලා තථාගතයන් වහන්සේ ඌට වඩා හානි කරන්න තියෙනවා. ශ්‍රාවක සංඝයාට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඌට වඩා විශාල හානි ව්‍යසන කරන්න තියෙනවා. සමහර රාජ්‍ය බලයක් ලැබුණා නම් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේවදත්ත පැවිදි කරගන්නවා. ඒ හානි අඩු කර ගැනීම පිණිස. බුදුවරු මහා කාරුණිකයි පින්වත්නි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අවබෝධය, මේ මහා කරුණාවේ ආශ්චර්යය බලන්න. දැන් මේ මවක් කෙරෙහි පියක් කෙරෙහි මෙතරම් වැරදි විදියට පිළිපදිනකොට කටයුතු කරනකොට අපේ ජීවිතේ මෙච්චර අභාග්‍ය සම්පන්න බවක්, මෙච්චර පින අහුරන බවක්, මෙච්චර අපේ ජීවිතේ කුසල් අහුරන බවක්, මෙච්චර පවක් අපේ ජීවිතේ තැවරෙන බවක් බුදු නෙතින් නැරෙන්නට, සර්වඥ නෙතින් නැරෙන්නට වින්නේ කිසි කෙනෙක් දන්නේ දකින්නේ නැහැ පින්වත්නි. ඒ නිසා අපේ ජීවිතවල මේ රාග, දේශ, මෝහ සහිත සිතින් අපි සමහරට පොඩ්ඩක් සසරේ සිල් රැකලා ඇති. හොඳට මතක තියාගන්න. අපි සිල් රැක්කාට අපි සසරේ සිල් නොරැකපු ප්‍රමාණයයි වැඩි. ඒ නිසා
දුස්සීල භවෙන් අපේ හිතට මේ කරපු හානිය වැඩි සීලවන්ත භවෙන් අපේ ජීවිතේට කරපු යහපතට වඩා. ඒ නිසා අපි තීරණ ගන්නකොට තීරණ ගන්නේ වැඩිපුර සමහර විට සීලවන්ත බවට බර වෙලා නෙවෙයි දුස්සීල භවෙන් හිටපු කාලෙට බර වෙලා ගන්න තීරණ සමහර විට තියෙන්නේ. අපි මේ සසරෙනකොට රාගයේ දේශ මොහය දුරු කරන්න හිට ප්‍රතිපදාවෙන් නෙමෙයි හිට වැඩියෙන් හිටියේ රාග දේශ මොහ වැඩෙන ප්‍රතිපදාවේ වැඩිපුර හිටියේ. ඒ නිසා සමහරට අපේ හිතවල උපදින තීරණ අදහස් ආකල්ප වැඩිපුර වැඩිපුර සසරේ පුරුදු කරපු රාග දේශ මොහට බර වෙලා ඇත්තේ. මොකද ඔබ හිතින් ගන්න තීරණ පින්වත් රාග දේශ මොහ නිදහස් වෙලා ගන්න තීරණ නෙමෙයි නේම. සීලය සම්පූර්ණ කරගෙන සමාධිය සම්පූර්ණ කරගෙන ප්‍රඥාව සම්පූර්ණ කරගෙන ගන්න අදහස් නෙමෙයි තියෙන ඔබේ හිතේ. ගන්න ආකල්ප නෙමෙයි තියෙන්නේ, ගන්න දෘෂ්ටි නෙමෙයි තියෙන්නේ, ගන්න සිතවිලි අදහස් තීරණ නෙමෙයි තියෙන්නේ. රාග දේශ මොහ සහිත සිතනුයි නොවැඩුණු සීලයකින් යුතුවයි ඔබ තීරණ ගන්න. නොවැඩුණු සීලයකින් යුතුවයි බාහිර දෙයක් දිහා බලලා නිගමන වලට එළඹෙන්නේ. ඒ නිගමන සත්‍ය නොවෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මිගසාලා සූත්‍රයේ දේශනා කළේ යම් කෙනෙක් මනින්න යන්න එපා ආනන්ද. යම් කෙනෙක් තීරණය කරන්න යන්න එපා ආනන්ද. එයාගේ සීලය ගැන තීරණය කරන්න යන්න එපා. එයාගේ සමාධිය ගැන තීරණය කරන්න යන්න එපා. එයාගේ ප්‍රඥාව ගැන තීරණය කරන්න යන්න එපා. එයාගේ ගුණ සම්පatti ගැන තීරණය කරන්න යන්න එපා. කුමක් නිසාද? යම් කෙනෙක් මැනිය යුත්තේ තථාගතයන් වහන්සේ ආනන්ද. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ වැනි කෙනෙක්මයි ආනන්ද. යම් කෙනෙක් මැනිය යුත්තේ බුදු මුවින් එසේ වදාලා සර්වඥ නිතින් එසේ දැක්කානම් අපි කොතරම් සැලකිලිමත් යුතුද මේ ලෝකයා මනිනකොට. කෙනෙක් පහත් කළ තව කෙනෙක් උසස් කළා අපිට ස්ථීරවම උසස් කළ මනින්න පුළුවන් කරුණු තුනක් තියෙන කවුද? මේ දෙව් මිනිස් ලෝකයා අතර අග්‍රයි කියලා දැක්ක භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන මේ විදියටම අපිට පිළිපදින්න පුළුවන්. කුමක් නිසාද? සර්වඥ නෙතින් දැකලායි දේශනා කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ස්වාක්කාත සම්දිට්ඨික දහමක් ඇද්ද? ඒ පරිසුදු නිමල දහම ගැන නම් ඒ අයුරින්ම අපිට හිත පහදවාගෙන අපේ ජීවිතය ගත කරන්න පුළුවන්. කුමක් නිසා? සර්වඥ නෙතින් දැකලායි දේශනා කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියන තැන ඉන්න පුළුවන්. කුමක් නිසාද? දසබල ඥානයන්ගෙන් පිරිපුන් වෙච්ච විශාරද ඥානයන්ගෙන් වෙච්ච පිරිපුන් වෙච්ච සිතින් දැකලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආවට ගියාට කියපු දේවල් නෙමෙයි පින්වත්නි. ඒ ඇරෙන්න බාහිර ලෝකේ අනිත් දේවල් ගැන පින්වත්නි. අපි තීරණ නිගමන අදහස් ආකල්ප අපිව තියාගෙන ඉන්න ඕන. ඉන්න පුළුවන් ගලපල බලන්න ධර්මයට. ධර්මයට බහ බැලෙනව නම් ප්‍රශ්නයක් නෑ පින්වත්නි. ධර්මයට බහ බැලෙන්නේ නැත්නම් අපි සැලකිලිමත් විය යුතුයි. පුද්ගලික තීරණ නම් හරිම සැලකිලිමත් වෙන්න ඕන පින්වත්නි. මොකද තමන්ගේ ගුණ සම්පatti වැහිලා යනවා. දැන් බලන්න මේ අජාසත් කුමාරයාගේ මේ ගුණ සම්පatti භාග්‍යතුන් වහන්සේ ගැන වරදවා හිතක් ඇති කරගෙන තියෙන උඩ මෙතන. ඊළඟ කාරණේ තමයි විස්තර කරනවා මහන්නී තථාගතයේ භික්කවේ මිච්ඡා පටිපජ්ජමානෝ. තථාගතයන් වහන්සේ ගැන වැරදි විදියට පිළිපැද්දොත් මොකද වෙන්නේ? ඒ කෙනාගේ ගුණ සෑරි යනවා කියන. යථා ස්වභාවයට ගන්න එක නා ලේසි නෑ. එයාගේ මේ ගුණ සම්පatti වෙනසි යනවා කියන යථා ස්වභාවයට ආයි ලේසි නෑ ගන්න. ඒ විතරක් නේ දොස් සහිත ජීවිතයක් තමයි කියන දා ඉඳලා පරිහරණය කර ඉන්නේ. නැනවතුන්ගේ ගැරහීමට පාත්‍ර වී යනවා කියනවා. බොහෝ පව් රැස් වෙනවා කියනවා. සමහරවිට මේ තරුණ වයසේ ඉන්න අජාසත් කුමාරයාට මේ සිදුවීම් වෙන්නේ නැති සමහර විට. ඒ නිසා තථාගතයන් වහන්සේ ගාවට එන්න බැරි වුණා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගාවට කිට්ටු වෙන්න බැරි වුණා පින්වත්නි. ඒ නිසා තමන්ගේ ජීවිතේ වනස ගන්න එපා. දැන් බලන්න මාගන්දියාවට වෙච්ච සිදුවීම් පින්වත්නි. මාගන්දියාවට කුමක්ද උනේ? මාගන්දියා භාග්‍යතුන් වහන්සේගෙන වෛරී සිතක් ඇති කරගත්තා තරුණ වයසේදීම. අන්තිමට ඒ වෛරී සිතින් මේ උදේින රජතුමාත් එක්ක විවාහ වුණා. පලිගන්න අදහසින්. භාග්‍යතුන් වහන්සේ සරණ ගිය උපාසකෙක් උපාසිකාව සිටියාද ඒ අයගෙන පවා දුෂ්ට සිත් ඇති කරගත්තා. බලන්න මේ දුෂ්ට සිතේ තියෙන හානිය පින්වත්නි. අන්තිමට මොකද උනේ? අන්තිමට පින්වත්නි රජතුමාම
නියම කළා මාගන්දියා මරණ මට්ටමට පත් වුණා පින්වත්නි. බලන්න මේ පවිටු සිතේ තියෙන හානිය. ඊළඟ බලන්න දේවදත්ත පොළොව පලාගෙන ගියේ අන්තිමට ආනන්තරී පාප කර්ම කරගෙන. සංඝ බේදේ කළා. භාග්‍යතුන් වහන්සේගේ ලේසෙ ලෙව්වා. ඊට පස්සේ රාජ කුමාරවරු බ්‍රාහ්මණ ශාස්ත්‍රීය පඬිතුයෝ අපහැදෙව්ව තෙරුවන් විශේෂයි. ටික ටික පව බලවත් වෙනකොට පින්වත්නි අග්‍ර දේවල් තමන්ගේ ජීවිතයට ගිලිහිලා යනවා පින්වත්නි. ශ්‍රේෂ්ඨ දේවල් තමන්ගේ ජීවිතයට ගිලිහිලා යනවා. ලාමක දේවල් තුල තමන්ගේ ජීවිතේ වැළඳ ගන්නවා. ඒතර දැනගන්න දැන් මට මේ මොකද්ද වෙන ව්‍යසනය කියලා. මේ ලැබුණු දුර්ලභ ජීවිතේ හිම හිත හිතා තමන්ගේ ජීවිතේ ප්‍රඥාවෙන් බබලන හිතක් හදාගන්න. මහන්සි ගන්න. මොකද මේ දුර්වලතාවයේ තියාගෙන මේ සසරට වැටෙනකොට පින්වත්නි අපිට මොනව වේද කියන අපි දන්නේ නැහැ. මතක තියාගන්න එක්තරා අවස්ථාවක කාශ්‍යප බුද්ධ ශාසනයේ පින්වත්නි කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ එක්තරා ගම්පීසයකට වැඩම කළා. මෙහිම වැඩම කරද්දී පින්වත්නි එක්තරා මිනිස්සෙකුට දැන් බලන් ඉන්න කුඹුර මේ කටයුතුක හාමින් තමයි ඉන්නේ මෙයා. මේ කුඹුර ඉස්සරහින් කට්ටිය යනවා පින්වත්නි. යනකොට මොකද උනේ? කොහෙද යන්නේ කියලා ඇහුවා. "ඇයි ඔබ දන්නේ නැද්ද කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ ගම්පීසට වැඩලා ඉන්න යම් බණ අහන්න කියලා." මෙයාගේ තිබිච්ච සමහරට වෙහෙසයි, බුදුරජාණන් වහන්සේ හඳුනගන්න බැරි වීමයි, සමහරට තිබිච්ච අසත්පුරුෂ ගතිය නිසා මොකද්ද කිව්වේ? කිව්වා "එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියාපන් මගේ කුඹුර හාලා දෙන්න" කියලා. හරි පුදුමයි පින්වත්නි. ඕක කියලා හිටිය මෙයා. ඔයගේ නොසලකිලිමත් වචන කියලා අපහාසයට පත් වෙන වචන කියපු තරුණ දරුවෝ කොච්චර ඉන්නවද? තෙරුවන් විශ්ේ. ඒ වචන පිට කරලා පින්වත්නි ගණන් ගන්න නැතුව හිටිය මැරුණා. පෙරේත ලෝකෙ ඉපදුනා. සීසාන පෙරේතෙක්. අනුරාධපුර යුගයේදී පින්වත්නි ගෞතම බුද්ධ ශාසනයේ අනුරාධපුර යුගයේදී භික්ෂුන් වහන්සේලා පිරිසකට මේ පෙරේතය මුණ ගැහෙනවා. මේ පෙරේතය මුණ ගැහිලා අහනවා මේ පාරක් වැරදිලා මේ කෙනා ගාවට යනවා හිතුවේ ගොවියෙක් සීසානවා කියලා. ඊට පස්සේ කියනවා මම මේ මිනිස්සෙක් නෙමෙයි මම පෙරේතෙක්. බලන්න කියනවා මම මේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මම මේ බුදුරජාණන් වහන්සේට මම මෙහිම ප්‍රකාශයක් කළා අද මං සීසාන පෙරේතෙක් කියලා. වචනයක් පිට කළාද ඒක අනුසාරයෙන් කර්මානුරූපව තමන්ගේ ජීවිතේ ගොඩනගනවා. ඒක අනුසාරයෙන් කර්මානුරූප ජීවිතේ ගොඩනගනවා. ඔබ මතකද ගම්මපාලි ගණිකාව ගැන? ඒත් කාශ්‍යප බුද්ධ ශාසනය මට මතකයට අරහත් තෙරණියකට වෙසඟනක් කියන වචنين නිඳා කළා. අන්තර ගෞතම බුද්ධ ශාසනයේ වෙසඟනක් වෙලා ඉන්න සිද්ධ වුණා. තෙරුවන් විශේෂ කවදාවත් මේ වගේ නුසුදුසු වචන නුසුදුසු නිନ୍ଦා අපහාස කරගන්න එපා. Tamanට ඒව කැරකිලෙනකොට Tamanට ඔළුවේ අත් ගහගෙන ඉන්න වෙයි. එවන් හිතකට ධර්මයේ පහදින්නේ නැහැ පින්වත්නි. එවන් හිතකට මේ ධර්මයේ හිත පිහිටන්නේ නැති වෙන්න පුළුවන් පින්වත්නි. පිහිටියත් සුවසේ මග වඩන්න යට අවස්ථාව නැති කරන්න තියෙන බාධා වැඩි වෙන්න පුළුවන්. ඒ හානිය කරගන්න එපා. ඊළඟ තමයි බුදුරජාණන් දේශනා කළා කුමක්ද? තථාගත ශාවකේ භික්ඛවේ මිච්ඡා පටිපජ්ජමානෝ. තථාගත ශාවකේ භික්ඛවේ මිච්ඡා පටිපජ්ජමානෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ කතං උපහතං අත්තානම් පරිහරති. පින්වත් මහණෙනි මේ තථාගත ශ්‍රාවකයෝ ගැන වැරදි විදියට පිළිපැද්ද කෙනා මොකද වෙන්නේ? බාල කෙනා. තථාගත ශ්‍රාවකයෝ ගැන වැරදි විදියට පිළිපැන්න අව්‍යක්ත කෙනා. තථාගත ශ්‍රාවකයෝ ගැන වැරදි විදියට පිළිපැන්නපු අසත්පුරුෂ කෙනා මොකද වෙන්නේ? මේ මොහොතේ ඉඳන් එයාගේ තමන්ගේ ගුණ සම්පත් වෙනසෙනවා. තමන්ට පේන්නේ නැහැ ඒක. ගුණ සම්පatti තමන්ගේ හාරලා දානවා. යථා ස්වභාවයට ගන්න ලේසි නෑ පින්වත්නි. ඒ විතරක් නෙමෙයි වැරදි ජීවිතයක් තමයි කියන ඒ මොහොතේ ඉඳලා එයාගේ දියුණු අනිත් පැත්තට සකස් වෙලා යන්නේ. බුද්ධිමතුන්ගේ නින්දාවට පාත්‍ර වෙනවා කියන බොහෝ පව් වැඩෙනවා කියන බොහෝ පව් වැඩෙනවා කියන ශ්‍රාවක සංගරුවන ගැන වැරදි විදියට පිළිපන්න අය. බුදුරජාණන් වහන්සේ කාලේ පුදුම සිදුවීමක් වුණා පින්වත්නි.
දවසක් කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්දයන් වහන්සේ පින්වත්නි භික්ෂුණී ආරාමයට වැඩ කළා ධර්මයේ දේශනා කරන්නට. ඒතර ආනන්දයන් වහන්සේ කාශ්‍යපයන් වහන්සේට ආරාධනා කළා බණ ටිකක් කියන්න කියලා. ඊට පස්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි සොදුරු බණක් කිව්වා. ඒ සොදුරු බණ අහගෙන ඉඳලා තුල්ලනන්දා කියන භික්ෂුණිය කියනවා මේ දැන් මේ ඉදිකටු හදන කෙනා ඉඳගෙන දැන් මේ වෙලෙන්ද තමයි මේ වෙලෙන්ද ඉඳගෙන හදන කෙනා තමයි දැන් මේ ගනුදෙනු කරන්නේ කියලා උපහාසයක් කළා පින්වත්. නිඳා කළා. ඒතර මේක ඇහුණ කාශ්‍යපයන් වහන්සේට. ඊට පස්සේ දැන් ඔබද මේ ඉදිකටු හදන කෙනා මමද එහෙනම් මේ වෙලෙන්දා කියලා දැන් මේ නිඳා කළා නේද මේ තුල්ලනන්දා. ඒ වෙලාවේ ලස්සන දහම් පරයයක් තව ඉස්මතු කළ ආනන්දයන් වහන්සේට. ආනන්ද බහලා තියෙනවද තථාගතයන් වහන්සේ මෙහිම එකක් කියලා තියෙනවද ඔබට? කැමැත්තාකල් තථාගතයන් වහන්සේට පළවෙනි ධ්‍යාන උපදවාගෙන කැමැත්තාකල් ඉන්න පුළුවන්. ආනන්දර කැමැත්තාකල් පළවෙනි ධ්‍යාන උපදවාගෙන ඉන්න පුළුවන් කියලා ප්‍රකාශයක් කරලා තියෙනවද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි කිව්වා. ආනන්ද මට හිම් ප්‍රකාශයක් කරලා තියෙනවා කිව්වා. පින්වත් මහන්නේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කැමැත්තාකල් උපදවගෙන වාසය කරන්න පුළුවන්. ඒ වගේම මේ කශ්‍යපයන්ටත් කැමැත්තාකල් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපදවගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලස්සන සිංහනාදයක් කළාට පස්සේ මේක ආරංචි වුණා තුල්ලනන්ද සිවුරු ඇරලා ගියා පින්වත්. ශාසනෙ ඉන්න බැරි වුණා. ලේසි නෑ පින්වත්නි තථාගත ශ්‍රාවකයන්ට මේ කරන නින්දා. අද යුගයේ කොච්චර මේ වගේ නින්දා කරනවද? ඒ නින්දා කරන පිණිස නින්දා කරන්නේ තමන්ගේ ඇස් දෙකෙන් දැකලද? කන් දෙකෙන් අහලද? වැඩුණු ප්‍රඥාවෙන්ද? කොතරම් කල් වැඩුණු සීලයක පිළිපදලාද බලන්න ඔය නිගමන වලට එළඹෙන්නේ. කොතරම් කල් පුරුදු කරපු සමාධියක පිළිපදලාද බලන්න තමන් ඔය නිගමන වලට එළඹෙන්නේ. කොතරම් කල් පුරුදු කරපු ගුණ සම්පත්තියක පිළිපදලාද බලන්න මේ ශ්‍රාවකයෝ මනින්න යන්නේ. තථාගතයන් වහන්සේ ඉපා කියපු මැනීම කරන්න යන්නේ කොතන පිළිපදලාද බලන්න. තමන්ට මේ රැස් වෙච්ච පින මේ සසරේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ බුද්ධ ශාසනයකට එකතු වෙලා යම් පිනක් තිබ්බාද ඒ පින වනසි වෙනසෙනවා පින්වත් මෙහිම කරනකොට. ඒ නිසා ගිහි ගෙදර වසන කෙනෙක් කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මනින්න යන්න එපා. ඒ ගිහි ගෙදර අය කවදාවත් ඒ වැරදි කතා කරන්න යන්න එපා. එහෙම අඩුපාඩු තියන අය ඉන්න පුළුවනි. ඒ අය ගැන තමන් මධ්‍යස්ථ කරගෙන තමන්ට මේ ප්‍රශ්නයක් තියෙන බව තේරෙනවා නම් තමන් යම් ප්‍රමාණයකට ඈත් වෙලා දුරින් ඉඳගෙන කටයුතු කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තමන් අපරාධي තමන්ගේ කයයි වචනයයි මනසයි වරදවා තියාගෙන වෙනසෙන්න එපා. සිව්පසයෙන් අනුග්‍රහ කර කර ආරි මහා සංඝයා සිහි කරගෙන නොනැසෙන කෙනෙක් වෙන්න පින්වත්නි. නොනැසෙන කෙනෙක් වෙන්න. පින්වත්නි කෝකාලික කියන සූත්‍රයේ තියෙනවා පින්වත්නි පුදුම සිද්ධියක්. මේ කෝකාලික කියන භික්ෂුව පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින කාලේ දවස සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන දුෂ්ට සිතක් ඇති වුණා. ලාමක සිතක් ඇති වුණා. පාපී සිතක් ඇති වුණා. ඇති වෙලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියන පාපිච්චා බන්තේ සාරිපුත්ත මොග්ගල්ලාන පාපකානං ඉච්ඡානං වසංගතාති ඒවං උත්තේ භගවා කෝකාලිකම් බික්කුන් ඒතද වෝච. ස්වාමීනි මේ සැරියුත් මුගලන් දෙන මහා පහත් ආසාවන්ගෙන් යුක්තයි. පහත් ආසාවන්ගේ වසඟට ගිහිල්ලා ඉන්නේ කිව්වා. බුදුරජාණන් දේශනා කරන මාහේවං කෝකාලික කෝකාලික කොහොම කියන්න එපා කිව්වා. මාහේවං කෝකාලික කොහොම කියන්න එපා. පසාදේහි කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලානේසු චිත්තම් පේසලා සාරිපුත්ත මොග්ගල්ලානාදී සැරියුත් මුගලන් දෙනෙහි කෙරෙහි සිත පහදව ගන්න. සාරිපුත්ත මුගලන් දෙන ප්‍රියශීලී කියලා බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. දේශනා කරද්දිත් අනුශාසනා කරද්දිත් පින්වත්නි පුදුමයි. දෙවෙනි අවස්ථාවේ කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ ගැන නම් පැහැදීමෙන් ඉන්නේ. මට මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙන ගැන නම් පැහැදීමක් නැහැ කිව්වා. ලාමක ඉච්ඡාවන්ගෙන් යුක්තයි කිව්වා.
දැන් බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීමක් තිබ්බනම් පින්වත්නි ඔය හිත එයාට වෙනස් කරගන්න තිබ්බනේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහගත්තන මේ සද්ධාති තථාගතස්ස බෝධින්. දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කුමක්ද? සාරිපුත්ත මොග්ගල්ලාන කලණ ධර්මයන්ගෙන් යුක්තයි. ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. හිත පහන් කරවන ගුණයන්ගෙන් යුක්තයි. හිත පහදව කරන කියන්නේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු ඥානෙ පිහිටලා කියන්නේ. නිකන් ආවට ගියට ප්‍රකාශ කරන්නේ නැහැ. ඒතර මේ ප්‍රකාශ පිළිගත්තේ නැති නිසායි කෝ කාලයකට මේ හානිය උනේ. දැන් අපි සමහර අපි ගොඩාක් අය කියනවනේ බුදුරජාණන් වහන්සේ කියන එක නම් මම පිළිගන්නවා, අරය කියන එක නම් මම පිළිගන්නවා, මෙයා කියන එක නම් පිළිගන්නවා, අරගොල්ලෝ කියන එක මම පිළිගන්නේ නැහැ කියලා. බලනකොට එයා කිසි කෙනෙක් කියන එක පිළිගත්තු කෙනෙක් නෙවෙයි පින්වත්නි. මහා ලොකුේ ප්‍රලාප දිඩුවට එයාට බුදුරජාණන් වහන්සේ ගැනම ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ වගේ අත්නෝ මත ප්‍රකාශ කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් දෙවෙනි අවස්ථාවේ කියද්දි මෙයා හිත පහදව ගත්තේ නැහැ. තුන්වෙනි අවස්ථාවේ කියද්දි හිත පහදව ගත්තේ නැහැ. අර දුෂ්ට සිතින් හිටියා පින්වත්නි. ඉන්නකොට මොකද උනේ? හරි පුදුමයි. දැන් මෙයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා පිටත් වුණා. පිටත් වුණා තමා පින්වත්නි. දැන් කවුරු ගැනද වර්ධවා ගත්තේ? මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රයි කියලා යම් ශ්‍රාවකයෙකුට කිව්වනම්, භද්‍රයි කියලා යම් ශ්‍රාවකයෙකුට කිව්වනම්, අන්නේ අග්‍ර භද්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන තමයි මේ හිතා පහදවා ගත්තේ. ලාමක වචන පිට කළේ, නින්දා කළේ, අපහාස කළේ. එවිට කෝකාලික භික්ෂුව පින්වත්නි තමන්ගේ විහාරයට ගියා නොබෝ වේලාවකින්. මේ රාත්‍රී කාලේ දැන් පින්වත්නි. නොබෝ වේලාවකින් මුරු සිරුර පුරාම අබෑට ප්‍රමාණී පිළිකා හැදුනා. අබෑට ප්‍රමාණී පිළිකා හැදුනා. මේක දැන් බලන් ඉන්න උඩ ඉඳගෙන සාම්පති බ්‍රහ්ම රාජයා. තව එක තුදු කියලා එක බ්‍රහ්මියෙකුත් බලන් ඉඳලා මේ පෙර ජීවිතයක හිතවත් මේ දෙන්න. මේ තුදු බ්‍රහ්මයා ඇවිල්ලා මේ ආව හිතෙන්ට. කෝකාලික භික්ෂුන් දැන්ට. කෝකාලික භික්ෂුව අහනවා ඔබ කවුද? මම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආවේ. ඔබේ පෙර හිතවත් කෙනෙක්. ඊට පස්සේ කෝකාලික කියනවා ඔබ හරි වැරදි වැඩක් නේ කළේ. ඒ ලෝකේ ඉඳන් මොකටද මෙහාට ආවේ? යන්නකෝ යන්න. බලන්න මේ අසත්පුරුෂකම්. තමන්ව ගලව ගන්න එනකොට අනුකම්පාවෙන් කරුණු කියන්න එනකොට පින්වත්නි හරි පුදුමයි. මේ අසත්පුරුෂ බවින් මැරුණු සිටින් යුතු කෙනාගේ හිත පහදවන්න ලේසි නෑ පින්වත්නි. මාන්නකාරකමින් මැඩිච්ච කෙනාගේ හිත පහදවන්න ලේසි නෑ පින්වත්නි. සංසිඳවන්න ලේසි නෑ. ක්‍රෝධයෙන් වෙරුණු කෙනාගේ සිත සංසිඳවන්න ලේසි නෑ. කියන හැම වචනයක් පාසා ගැටි ගැටි වෛර බඳිනවා පින්වත්නි. කියන හැම වචනයක්ම වර්ධවා ගන්නවා. ඒ තමයි පින්වත්නි මේ වර්ධවාගත් සිතේ ස්වභාවය. සිහි මුලා වෙච්ච සිතේ ස්වභාවයක් ඒක. සමහරට මේ බණපදයක් කියනවා. බණපදේ කියද්දි හිතනවා මට පහර ගන්න මම මේ කිව්වේ. හිත කියනවා. ඒතර අවිද්‍යා සහගත සංස්කාරයක් ඒ හිතේ ඇති වෙන්නේ. හිතෙන්නේ කොහමද? තමන් කියලා ගන්න ඔය සිටිවිල්ල. තමන්ට පහර ගැහුවා කියලා හිතනවා පින්වත්නි. හරි පුදුමයි පින්වත්නි මේ පිළිකා සෛල ටික ටික ලොකු වෙලා ගිහලා බෙලි ගෙඩි ප්‍රමාණයට ලොකු වුණා කියනවා. අන්තිමට පිපිරිලා සැරව ගලන්න ගත්තා කියනවා. එදා රාත්‍රියෙන් පින්වත්නි කලුරිය කළා. හරි පුදුමයි පදුම කියන නිරේ ඉපදුනා පින්වත්නි. ඔන්න මේ ශාසනයේ ගුණවත් සංඝ පිරිස ගැන වර්ධවා ගත්තට පස්සේ වෙන හානිය ලේසි නෑ පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ මහන්සි ගන්න මේ හිත හදාගන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. එච්චර ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට ශ්‍රාවකයන්ගේ ධාතුන් වහන්සේලාට ගරහලා පෙරේත ලෝක ගිහිල්ලා කටපුරා කුණු වෙවි පණුව දාලා ඉන්න පෙරේතයෝ බවට පත් වෙලා තියෙනවා. තව කතා මට හම්බුණා සංඝලාභය හොර රහසේ හොරකම් කරලා වරදවා ඒ දේවල් වලට පාවිච්චි කරලා පෙරේත ලෝකේ ගල් කණු වගේ පෙරේතයෝ වගේ ඉපදලා ඉඳලා තියෙනවා. මහා ගල් පර්වත වගේ පෙරේතයෝ වෙලා ඉන්නවා. බුද්ධ ශාසන 2 3 ඉන්නවා පින්වත්නි.
ඊට පස්සේ නිරේ කියපු අවස්ථා සිංහල වත්තු කතා පොතේ පින්වත්නි කියවන්න ලැබෙනවා. සංඝ ලාභය ගැන එසේ වැරදි විදිහට පිළිපැදලා එසේ වූවා නම් තෙරුවන් විශ්ේ වැරදි විදිහට පිළිපැද්දට පස්සේ කෙසේ වේද පින්වත්නි? ඒ නිසා මේ අපට දුර්ලභ අවස්ථාවක් උදා වුණා. ඒ සර්වඥයන් වහන්සේගේ සර්වඥ ඥාණයෙන් සර්වඥ නිතින් දැකලා සබ්බත්ගාමිනීන් පටිපදං යථා භූතං පජානාති කියන උදාර අවබෝධී පිහිටා දෙව් මිනිස් ලෝකයට දේශනා කරපු ප්‍රවර්තනය කර පරම සත්‍යය දේශනා කරපු උතුම් ධර්මය අහන්න අපට භාග්‍ය උදා වුණා. මෙතරම් භයානකද කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. මෙතරම් භයානක බවක් ඉරණමක් තියෙනවද මේ කරුණු හතර ඉදිරියේදී කියලා අපි දන්නේ නැහැ. ඒ අඳුරු ලෝකේ භාග්‍යතුන් වහන්සේ එළිය කළා පින්වත්නි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ සාදුකාර දීලා වන්දනා කරමින් පින්වත් සරණ යන්ට. ඒවන් ශාස්ත්‍රුන් වහන්සේ නමගේ සරණ ඇරෙන්නට අපට වෙන පිළිසරණක් නැහැ පින්වත්නි. ඒවන් ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අවබෝධය විශ්වාස කරන හිතක් හදාගත්තු පින්වත්නි අපට ආශ්චර්යයක් අපට රැකවරණය තියෙනවා. ඒ නිසා ඒ උදාර රැකවරණය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි අද දවසේ සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඔක්කම්පිටිය ගල්ටැම් මණ්ඩිය 17 හන්දියන ලිපිනේ පදිංචි පින්වත් ADM මල්කාන්ති මහත්මිය සහ ස්වාමිපුරුෂය ඇතුළු පින්වත් පිරිස එකරාශී වෙලා ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයාට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ධෘතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිතකම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසබ දෙවියන්ට ඒ වගේ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගරුතර සීලාදී ගුණධර්ම රකින්න සම්බුදු සසුන වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා මෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට සුවසේ දෙව් මිනිස් ලෝකයාට යහපතේ හැසිරෙන්නට අනුග්‍රහ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානමය පින්කම සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකයේ ADM ඇඩ්වින් පියාණන්, RM සියාතු පියාණන්ට, AM ලුකුමැණිකා මෑණියන්, SAR ගුණසේකර බාප්පාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ඔක්කම්පිටිය ගල්ටැම් මණ්ඩිය 17 හන්දියන ලිපිනේ පදිංචි පින්වත් ADM මල්කාන්ති මාතාව ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට
ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.